මේ කාඩ් කුට්ටම ගැන අපි හැමෝම දන්නවා. ගොඩක් අය මේකෙන් සෙල්ලම් කරලා තියෙනවා. මේක සෙල්ලම් කරන විදිහ ගැන අපි හැමෝටම අවබෝධයක් තියෙනවා. හැබැයි මෙතන ඉන්න කවුරු හරි මේ කාඩ් කුට්ටම ගැන දැනගන්න තියෙන හැමදේම දන්නවද? භෞතික විද්‍යාව කියන්නේ මොකක්ද කියලා අපි කලින් වීඩියෝෙන් කතා කරා. අද අපි බලමු අපි මේ භෞතික විද්‍යාව ගැන කොච්චර දුරට දන්නවද කියලා. එහෙම නැත්නම් මේ ලෝකය ගැන අපි කොයිතරම් දුරට දන්නවද කියලා. අපි දැකලා තියෙනවා පෘථිවියේ ඉන්න මිනිස්සු හඳට යනවා. අඟහරු වලට යාන පිටත් කරලා යවනවා. ඒ වගේම මේ ලෝකෙම විනාශ කරන්න පුළුවන් අවි ආයුධ නිෂ්පාදනය කරලා තියෙනවා. කෘත්‍රිම බුද්ධිය තියෙන රොබෝවරු හදනවා. මේ හැමදේම භෞතික විද්‍යාවේ දියුණුවේ ප්‍රතිඵල. හැබැයි අපේ භෞතික විද්‍යාව අපි හිතන තරම්ම දියුණුවේද? අපේ විශ්වය, අපේ ලෝකය මේව හැදිලා තියෙන විදිහ, මේවා පාලනය වෙන විදිහ, මේවා සම්පූර්ණයෙන්ම ඉගෙන ගන්න එක. එහෙම නැත්නම් අපේ ලෝකය ගැන ආකෘතියක් ගොඩනංවන එක අපි හිතන තරම් ලේසි දෙයක් නෙමෙයි. විද්‍යාඥයෙක් අද හරි කියලා හොයාගන්න දේ වැරදි කියලා කාලයත් එක්ක අපිටම නැවතත් තේරුම් යන්න පුළුවන්. ඔන්න ඔය හේතුව නිසාම මේ භෞතික විද්‍යාවේදී ආකෘති කීපයක්ම ගොඩනැගිලා තියෙනවා. ඒවා අතරින් වැදගත්ම ආකෘති කීපයක් ගැන අද අපි කතා කරමු. ඒ ආකෘති තුන තමයි සම්භාව්‍ය භෞතික විද්‍යාව, සාපේක්ෂතාවාදය, ක්වොන්ටම් භෞතික විද්‍යාව. හැබැයි මේ ආකෘති තුනේ තියෙන වෙනස ඇත්තටම ලොකු ගැටලුවක්. මේ ආකෘති තුනම අපි භෞතික විද්‍යාවේදී එක් ස්ථානවලට භාවිත කරනවා. හැබැයි මේ තුන එකිනෙකට පරස්පරයි. ඒ කියන්නේ මේ තුනෙන් එකක්වත් සර්ව සම්පූර්ණ නැහැ. අපි මුලින්ම හැරෙමු සම්භාව්‍ය භෞතික විද්‍යාව දිශාවට. හොඳට මතක තියාගන්න මේ තමයි භෞතික විද්‍යාවේ ආරම්භය. ක්‍රිස්තු වර්ෂ 1564 පෙබරවාරි 2 වෙනිදා ඉතාලියේ පීසා නගරයේ ඉපදුන පුංචි ළමයෙක්ගෙන් තමයි මේ කතාව ආරම්භ වෙන්නේ. මේ ළමයට පුළුවන් වෙනවා මේ ලෝකයේ දිහා ගොඩක් පුළුල්ව දකින්න. මම වචනෙට කියපු දෙයක් නෙමෙයි. එයාට ඇත්තටම පුළුවන් වෙනවා වෙන කවුරුවත් දැක්කට වඩා විශාලව මේ විශ්වය දිහා බලන්න. එයා ඒකට භාවිතා කරපු එයා නිපදවපු උපකරණයට අපි කියනවා දුරේක්ෂය කියලා. දැන් ඔයාලා දන්නා මේ කාගෙනද කියන්නේ නැහැ කියලා. ඒ තමයි ගැලීලියෝ ගැලීලි. එහෙම නැත්නම් භෞතික විද්‍යාවේ පියා. මේ වෙනකොට අපේ සෞරග්‍රහ මණ්ඩලය ගැන තිබුණු පිළිගැනීම තමයි භූකේන්ද්‍රවාදය. ඒ කියන්නේ පෘථුවිය තමයි හරි මැද තියෙන්නේ. සූර්යයා, චන්ද්‍රයා, ග්‍රහලෝක ඒ පෘථුවිය වටේට තමයි කරකැවෙන්නේ කියන අදහස. අපිට විහිළුවක් වගේ වුණාට ගැලීලියෝ සූර්ය කේන්ද්‍රවාදය ඉදිරිපත් කරන කම්ම තිබුණ පිළිගැනීම උනේ පෘථුවිය තමයි මැද තියෙන්නේ කියන පිළිගැනීම. ගැලීලියෝ මිය යනකම්ම කිසිම කෙනෙක් සූර්ය කේන්ද්‍රවාදය පිළිගන්නවත් කැමති වුණේ නැහැ. ගැලීලියෝ කොහොමද සූර්ය කේන්ද්‍රවාදය ඉදිරිපත් කරන්නේ? ගැලීලියෝ තමන්ගේ දුරදක්නයෙන් නිරීක්ෂණය කරනවා බ්‍රහස්පති ග්‍රහයා වටේට හඳවල් 4ක් එහෙම නැත්නම් උපග්‍රහයන් 4 දෙනෙක් භ්‍රමණය වෙනවා කියලා. එතකොට හැමදේම භ්‍රමණය වෙන්නේ පෘථුවිය වටේට කියන අදහස නිවැරදිද? නෑ, ඒක නිවැරදි නෑ. මෙතන වැදගත් වෙන්නේ ගැලීලියෝ නිරීක්ෂණය කරපු දෙම නෙමෙයි. ඒ නිරීක්ෂණයෙන් එයා ගොඩනංවපු ආකෘතිය. ගැලීලියෝ මේ අධ්‍යයනය කරන්න ඕනි විදිහ ගැන පැහැදිලි කළේ මේ විදිහටයි. සත්‍ය සොයා ගැනීමට නම් සියලු දෙෙහි මැනිය හැකි ගුණයන්ට පමණක් අවධානය යොමු කළ යුතුයි. මොනවද මේ මැනිය හැකි ගුණයන් කියලා කිව්වේ? ස්කන්ධ, දිග, කාලය, ප්‍රවේගය මෙන්න මේ වගේ දේවල්. ප්‍රමාණාත්මකව මයින්න බැරි සුවඳ, රස, ආදරය, කරුණාව වගේ දේවල් මානසික අත්දැකීම් විතරයි. සත්‍ය සොයාගෙන යන ගමනට ඒවා වැදගත් නෑ කියලා තමයි ගැලීලියෝ කිව්වේ. විශ්වය නම් පොත කියවීමට පෙර අපෙහි භාෂාව උගත යුතුයි. එම භාෂාව ගණිතයයි. අන්න ඒ විදිහටයි ගැලීලියෝ ලෝකය දැක්කේ. ඉතින් මෙන්න මේ අදහස තමයි
භෞතික විද්‍යාවේ මූලිකම පදනම වුණේ. භෞතික ලෝකය හරියට යන්ත්‍රයක් වගේ. මේක සිදුවන හැම දෙයකටම ගණිතමය අගයක් දෙන්න පුළුවන් කියන ගැලීලියෝගේ සංකල්පයේ ඉඳගෙන භෞතික විද්‍යාව ටික ටික දියුණු වෙනවා. මේ ලෝකේ වෙන හැම දෙයකටම ගණිතමය සමීකරණ ලබා දෙන්න පටන් ගන්නවා. ක්‍රිස්තු වර්ෂ 1642 දෙසැම්බර් මාසේ 25 වෙනිදා මේ ලෝකේ ඉපදෙනවා. එදා මෙදා තුර බිහි වුණු ශ්‍රේෂ්ඨතම භෞතික විද්‍යාඥයා සර් අයිසෙක් නිව්ටන්. නිව්ටන් මේ මුළු විශ්වයටම පොදු ගණිතමය ආකෘතියක් හඳුන්වා දෙනවා. සියලුම සංසිද්ධීන් කාලය හා අවකාශයේ සිදුවේ. නමුත් කාලය සහ අවකාශය එම සිද්ධීන්ගෙන් ස්වායක්ත වේ. අපිට මේ ආකෘතිය සරලව මෙහෙම පැහැදිලි කරගන්න පුළුවන්. මොකද්ද මේ අවකාශය කියලා කියන්නේ? අවකාශය කියලා කියන්නේ අපි ඉන්න මේ ඉඩ. මම මේ කාමරය ඇතුලේ මොන දේ කළත් ඒකෙන් මේ අවකාශය වෙනස් වෙනවද? නෑ. ඒතර මොකද්ද කාලය කියලා කියන්නේ? මේ තියෙන ඔරලෝසුවේ වෙලාව යන එක මම මෙතන මොන දේ කරත් වෙනස් වෙනවද? නෑ, මම මේක ඇතුලේ මොන දේ කරත් එකම විදිහට ඔරලෝසුවේ වෙලාව ගත වෙනවා. මං ඉන්න ඉඩ ඒ විදිහටම තියෙනවා. එතකොට මේ භෞතික පරිසරයේ තියෙන වස්තුන් ඒවා හැසිරෙන්නේ කොහොමද? කිසිම දෙයකට ගණිතමය ආකෘතියක් නැතුව චලනය වෙන්න බෑ. උදාහරණයක් විදිහට මම මේ මාක පෙන් එක බිම අතෑරියොත් මෙයා බිමට වැටෙන යම් නිශ්චිත ප්‍රවේගයක් තියෙනවා. ඒ ප්‍රවේගය අපිට මේ විදිහට හොයාගන්න පුළුවන්. අපි හිතමු මෙයා ඉන්නේ පොළවේ ඉඳලා මීටර් එකක් ඉහළින් කියලා. නිශ්චලතාවයෙන් මෙයාව අතෑරියාම පහළට වැටෙන ප්‍රවේගය මම v කියලා හිතන්නම්. මේ අවස්ථා දෙකට ශක්ති සංස්ථිති නියමය භාවිතා කරලා මට ලියන්න පුළුවන්. ඉහළ තියෙන විභව ශක්තිය සමාන වෙන්න ඕනේ පහළ තියෙන චාලක ශක්තියට. මට ආදේශ කරන්න පුළුවන් ගුරුත්වජ ත්වරණය 10යි, උස මීටර් 1යි, ප්‍රවේගය තමයි හොයන්න තියෙන්නේ. සුළු කරාම v වර්ගය සමානයි 20ක්, එහෙම නැත්නම් v සමානයි 20 වර්ගමූලය කියලා මට උත්තරයක් ලැබෙනවා. තවත් ටිකක් සුළු කරොත් 20 වර්ගමූලය මට ලියන්න පුළුවන් 4/5 වර්ගමූලය, 4 මූලය 2යි, මූල 5 කියලා. මූල 5 යගේ මම දන්නවා 2.2 3යි 6යි. සුළු කරාම උත්තරයක් එනවා 4.4යි 7යි 2යි කියලා. එහෙම නැත්නම් මේ මාක පෙන් එක බිමට වැටුනේ තප්පරයට මීටර් 4.4යි 7යි 2 ප්‍රවේගයකින් කියලා අපිට ගණිතය ඇසුරෙන් හොයාගන්න පුළුවන්. මේ නිශ්චලව තියෙන අවකාශය සහ නිරපේක්ෂ කාලයේ චලනය වන ඕනෑම වස්තුවක යම් යම් ලක්ෂණ අපිට නිව්ටන් නියම, ගුරුත්වාකර්ෂණ නියමය මේ වගේ නියම ආශ්‍රයෙන් හොයාගන්න පුළුවන්. මේක තමයි අපේ පළවෙනි ආකෘතිය. අපි යමු අපේ දෙවෙනි ආකෘතිය. සාපේක්ෂතාවාදය. මේ වීඩියෝ එකෙන් සාපේක්ෂතාවාදය කියලා දෙන්න මම අදහස් කරන්නේ නැහැ. මොකද ඒක මෙහෙම සරලව කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේ වීඩියෝ එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ සාපේක්ෂතාවාදයේ තියෙන ආකෘතිය පැහැදිලි කර ගැනීමක් විතරයි. හරි. සාපේක්ෂතාවාදයෙන් කියවෙන්නේ මෙන්න මේ විදිහ දෙයක්. එකම සිදුවීම වෙනස් නිරීක්ෂකයන් වෙනස් විදිහට අත්දකින්න ඇත. ඒ කියන්නේ එකම සිදුවීමක් දෙදෙනෙක්ට වෙනස් කාලයන් ගත වෙන විදිහට, වෙනස් විශාලත්වයන් තියෙන විදිහට දැනෙන්න පුළුවන් කියනවා. කාලය සහ අවකාශය කියන දෙක නිරීක්ෂකයාගෙන් නිරීක්ෂකයාට වෙනස් වෙන්නේ නැහැ. නමුත් සාපේක්ෂතාවාදයට අනුව මේ පෘථිවියේ ඉන්න අපිට වසර මිලියනයක් කාලයක් කළු කුහරයකට වැටෙන කෙනෙක්ට තප්පරයක් කාලයක් වෙන්න පුළුවන්. මොකද්ද මේ කියන්නේ? අපි උදාහරණයක් විදිහට සලකමු.
පෘථුවියේ ඉන්න නිවුන් සහෝදරයෝ දෙන්නේ. මෙතන එක් සහෝදරයෙක් අභ්‍යවකාශයානයක නැගලා ආලෝකයේ වේගයෙන් විනාඩි ගානක ගමනක් ගිහින් එනවා. කොච්චර වයසට ගිහිල්ලාද? විනාඩි ගානක්. නමුත් එයා නැවත පෘථුවියට එද්දී එයාගේ සහෝදරයා වසර ගණනාවකින් වයසට ගිහිල්ලා වෙන්න පුළුවන්. නිරීක්ෂකයන් දෙදෙනෙක්ට කාලය ගත වෙන්නේ දෙවිදිහකට. මේක තමයි සාපේක්ෂතාවාදීන් කියවෙන්නේ. එතකොට මේ කියන දේ ඇත්තද? මේක වෙන්න පුළුවන්ද? ඔව් එහෙම වෙන්න පුළුවන්. මොකද සාපේක්ෂතාවාදය කියලා කියන්නේ සම්භාව්‍ය භෞතික විද්‍යාවට වඩා වැඩි දියුණු කරපු ආකෘතියක්. ඒ වගේම තමයි ඇල්බර්ට් අයින්ස්ටයින් සාපේක්ෂතාවාදය ඇසුරින් කරපු උපකල්පන හරියටම හරි ගිහින් තියෙනවා. උදාහරණයක් විදිහට අයින්ස්ටයින් කියනවා විශාල ගුරුත්වයක් තියෙන වස්තුවක් අසලදී ආලෝකය නැවිලා ගමන් කරනවා කියලා. සම්භාව්‍ය භෞතික විද්‍යාව හැටියට කිසිම තැනකදී ආලෝකය නැවිලා ගමන් කරන්න බෑ. නමුත් අපි හොයා ගන්නවා ඇත්තටම සූර්යයා අසලදී ඒ වගේ විශාල වස්තුවක් අසලදී ආලෝකය නැවිලා ගමන් කරනවා කියලා. ඒ කියන්නේ සාපේක්ෂතාවාදය සම්භාව්‍ය භෞතික විද්‍යාවට වඩා ඉදිරියෙන් තියෙනවා. මේ වීඩියෝ එකෙන් සාපේක්ෂතාවාදය ගැන තවදුරටත් කතා කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ. වසර 250 තිස්සේ සම්භාව්‍ය භෞතික විද්‍යාවේ පදනම වුණ කාලය සහ අවකාශය නිරපේක්ෂයි කියන එක සාපේක්ෂතාවාදයෙන් බිඳුනාය කියන අදහස විතරයි ඔයාලට දෙන්න අද ඕනේ වුණේ. තුන්වෙනි ආකෘතිය ක්වොන්ටම් භෞතික විද්‍යාව. අපේ නිරීක්ෂණය කරන හැම දෙයක්ම අපේ නිරීක්ෂණයේම ප්‍රතිඵලයන් වෙනවා. මොකක්ද ඒ කියන්නේ? අපි මේක පරීක්ෂණයකින් බලමු. මේකට කියනවා ද්විත්ව සිදුරු පරීක්ෂණය කියලා. 1961 දී කරපු මේ පරීක්ෂණය භෞතික විද්‍යාවේ අద్භූතම පරීක්ෂණය විදිහට 2002 දී නම් කරනවා. මේ තමයි ද්විත්ව සිදුරු පරීක්ෂණය. මේ පරීක්ෂණයේදී කරන්නේ සිදුරු දෙකක් සහිත තිරයක් හරහා ඉලෙක්ට්‍රෝන කදම්බයක් යවනවා. මේ වගේ ෆොස්ෆරස් වලින් හැදුව තිරයක් මතට. මේ තියෙන්නේ ඉලෙක්ට්‍රෝන ප්‍රභවය. මේකෙන් මේ වගේ දිශාවලට ඉලෙක්ට්‍රෝන නිකුත් කරනවා. අපි පටන් ගද්දිම මෙන්න මෙතන තියෙන එක සිදුරක් වහලයි තියෙන්නේ. එතකොට මේ සිදුරෙන් යන ඉලෙක්ට්‍රෝන සිදුර ඇසලින් ටිකක් වර්තනය වෙලා මෙන්න මේ හැඩයට ෆොස්ෆරස් තිරය මත ව්‍යාප්තියක් හදනවා. මේක තමයි එක සිදුරක් හරහා ඉලෙක්ට්‍රෝන ගමන් කරාම සිද්ධ වෙන දේ. හැබැයි මේකේ අద్භූත කොටස තාම පටන් ගත්තේ නෑ. අපි මේ වෙනකොට දන්නවා ඉලෙක්ට්‍රෝනය කියලා කියන්නේ අංශුවක් කියලා. එහෙම නැත්නම් පුංචි ස්කන්ධයක් කියලා. ස්කන්ධයකට තරංගයක් විදිහට හැසිරෙන්න කිසිම හැකියාවක් නැහැ. බලමු මේ සිදුරු දෙකම විවෘත කරාම මොකද්ද වෙන්නේ කියලා. මේ තියෙන්නේ සිදුරු දෙක විවෘත කරලා ඉලෙක්ට්‍රෝන ප්‍රභවය තියලා ඉලෙක්ට්‍රෝන ධාරාවක් මේ විදිහට මුදා හරිනවා. මෙතනදී අපිට බලාගන්න නිරීක්ෂණය තමයි සිදුරු දෙකම විවෘත කරලා තිබ්බහම මේ සිදුරු දෙකෙන්ම ගමන් ගන්න ඉලෙක්ට්‍රෝන වලින් මේ වගේ විවර්තන රටාවක් ඇති වෙනවා කියන එක. විවර්තන රටාවක් ඇති වෙන්න පුළුවන් තරංගයකට විතර. උදාහරණයක් විදිහට ඔයාලා දැකලා ඇති ජලාශයකට එහෙම නැත්නම් නිශ්චල ද්‍රව මත පිටක මේ වගේ කම්පන දෙකක් ලබා දුන්නා. මෙතනින් ජල තරංග නිකුත් වෙනවා. මේ පැත්තෙනුත් ජල තරංග නිකුත් වෙනවා. මේ තරංග එකතු වෙලා මෙන්න මේ වගේ රැල්ලක් හැදෙනවා.
මේවට අපි කියනවා විවර්තන රටා කියලා. මෙතනදි වෙලා තියෙන්නේ ඒ වගේද? ඉලෙක්ට්‍රෝන මේ සිදුරු දෙකෙන්ම ගමන් කිරීම නිසා ඔය ඉලෙක්ට්‍රෝන එකතු වෙලා විවර්තන රටාවක් හැදිලා තියෙනවා. හැබැයි විවර්තන රටාව පෙන්වන්න පුළුවන් තරංගයකට විතරයි. නමුත් අපි දන්නවා ඉලෙක්ට්‍රෝන කියලා කියන්නේ තරංගයක් නෙමෙයි කියලා. හැබැයි මෙතනත් ජල අංශු විදිහට ගත්තොත් මෙතන තියෙන්නේ අංශු තමයි. හැබැයි ජලයේ තරංග ගමන් කරනවා. මොකක්ද හේතුව? ජල අංශු අතර ආකර්ෂණ බලයක් තිබෙන නිසා. ජල අංශු අතර ආකර්ෂණයක් තියෙන නිසා ජල අංශු වලට තරංගයේ හැඩයට ගමන් කරන්න පුළුවන්. මෙතනදිත් අපි හිතමු විද්‍යාඥයෝ හිතනවා ඉලෙක්ට්‍රෝනත් මෙහෙම තරංගයක් විදිහට හැසිරුනේ මේ ගමන් කරන ඉලෙක්ට්‍රෝන එකිනෙකා අතර තියෙන ආකර්ෂණය නිසා කියලා. මේක හරියටම තහවුරු කරගන්න මොකද කරන්නේ? ඉලෙක්ට්‍රෝන ධාරාවක් එක දිගට එවන්නේ නැතුව එක ඉලෙක්ට්‍රෝනයක් එවලා ටික වෙලාවකට පස්සේ තවත් ඉලෙක්ට්‍රෝනයක් එවනවා. මොකක්ද එතකොට ලැබෙන ප්‍රතිඵලය? මේ විදිහට ඉලෙක්ට්‍රෝන එවුවහම අපිට පේනවා එක ඉලෙක්ට්‍රෝනයක් එවලා ටික වෙලාවකට පසුව ඊළඟ ඉලෙක්ට්‍රෝන එවුවත් එයා යන්නේ මේ තරංගය එයා පිහිටන්න ඕනේ තැනට කියලා. ඒ කියන්නේ ඊළඟ ඉලෙක්ට්‍රෝනය එවද්දිම ඒ ඉලෙක්ට්‍රෝනේ දන්නවා එයා ගිහින් නතර වෙන්න ඕනේ මෙතනින් කියලා. තවත් ඉලෙක්ට්‍රෝනයක් එවුවොත් එයා දන්නවා එයා නතර වෙන්න ඕනේ මෙතනින් කියලා. මොකද්ද මේකෙන් අපිට උපකල්පනය කරන්න වෙන්නේ? ඉලෙක්ට්‍රෝනේ මෙතනින් පිට වෙද්දිම ඒ ඉලෙක්ට්‍රෝනේ දන්නවා එයා යන්න ඕනේ තැන. ඒ කියන්නේ මේක නිකන් යාන්ත්‍රික ක්‍රියාවලියක් නෙමෙයි. මේ ඉලෙක්ට්‍රෝනෙට හිතලා තීරණයක් ගන්න පුළුවන් තමන් යන්නේ කොතෙන්ද කියලා. හැබැයි මේක නෙමෙයි අద్భుතම දේ. නමුත් මේ ප්‍රතිඵලය විද්‍යාඥයන්ට එච්චර සතුටුදායක ප්‍රතිඵලයක් වුණේ නෑ. ඇයි? ගැලීලියෝ ගැලීලිගේ කාලේ ඉඳන්ම පිළිගත්තේ මේ ලෝකය යාන්ත්‍රික ලෝකයක් කියලා. මේකට හිතන්න තමන් යන්න ඕන තැන තීරණය කරන්න ඒ වගේ දෙයක් කරන්න පුළුවන් ලෝකයක් නෙමෙයි. යන්ත්‍රයක් වගේ නියම වලට අනුව ක්‍රියාත්මක වෙන ලෝකෙ. ඒක නිසා මේ පරීක්ෂාව තව ටිකක් වැඩි දියුණු කරන්න විද්‍යාඥයන් හිතනවා. මේ එක සිදුරක් අසලට ශබ්ද අනාවරකයක් සම්බන්ධ කරගන්න. ඒ කියන්නේ මේ සිදුර ගාවින් ඉලෙක්ට්‍රෝනයක් යන වෙලාවට මෙයාගෙන් ශබ්දයක් නැගෙනවා. ඒ මගින් අපිට හොයාගන්න පුළුවන් මෙතනින් ආව ඉලෙක්ට්‍රෝනය ගමන් කරලා තියෙන්නේ මොන දොරටුවෙන්ද කියලා. මේ විදිහට අනාවරකයක් සම්බන්ධ කරලා දොරටු දෙකම මේ විදිහට විවෘත කරලා නැවතත් පරීක්ෂණය කරාම ප්‍රතිඵලය වෙන්නේ මේ වගේ විවර්තන රටාවක් පෙන්වන්නේ නැති වෙන එකයි. නැවතත් ප්‍රතිඵලය විදිහට ලැබෙන්නේ මේ විදිහේ සාමාන්‍ය ව්‍යාප්තියක්ම තමයි. මොකක්ද ඒ වුනේ? ශබ්ද අනාවරකයක් සම්බන්ධ කරලා ඉලෙක්ට්‍රෝනය යන්නේ මෙතනින්ද කියලා බලා ගන්න හැදුවහම මෙන්න මේ දේ වෙන එක සම්පූර්ණයෙන්ම නතර වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි නිරීක්ෂණය කරනවා නම් මේ ප්‍රතික්‍රියාව වෙන එක එයා විසින්ම නවත්තලා දානවා. නිරීක්ෂණය නොකරන වෙලාවට මේ සිද්ධ වෙනවා. අපි ඒක නිරීක්ෂණය කරනවා නම් ඒ දේ වෙන්නේ නැහැ. ඒකයි ක්වොන්ටම් භෞතික විද්‍යාව පටන් ගද්දී මම ඔයාලට කිව්වේ අප නිරීක්ෂණය කරන සියලු දේම අපේ නිරීක්ෂණයේම ප්‍රතිඵලයන් කියලා. මේක ඒ තරම පුදුම වෙන්න ඕන දෙයක් නෙමෙයි. මොකද ක්වොන්ටම් භෞතික විද්‍යාවේ හැම පරීක්ෂණයකින්ම අපිට පෙන්වලා දෙන්නේ අපි නිරීක්ෂණය කරන කිසිම දෙයක් අපේ නිරීක්ෂණයෙන් ස්වයායක්තව තියෙනව නෙමෙයි කියලා. එහෙම නැත්නම් අපි නිරීක්ෂණය කරන එක නිසා අපි නිරීක්ෂණය කරන දේ වෙනස් වෙනවා කියන එක. හරි. අද අපි ආකෘති 3ක් ගැන කතා කරා. සම්භාව්‍ය භෞතික විද්‍යාව. ඒකෙන් කියවෙන්නේ අපි ඉන්න කාලය හා අවකාශය නිරපේක්ෂයි කියලා. එහෙම නැත්නම් අපි මොන දේ කරත් කාලයට, අවකාශයට, අපේ පරිසරයට
ඒකෙන් බලපෑමක් නෑ කිය. දෙවැනි ආකෘතිය වුණේ අයින්ස්ටයින්ගේ සාපේක්ෂතාවාද. සාපේක්ෂතාවාදෙන් කියවෙන්නේ නිරීක්ෂකයාගේ ස්කන්ධය, ප්‍රවේගය මේ වගේ භෞතික සාධක නිසා කාලය සහ අවකාශය වෙනස් වෙනවා කියලා. තුන්වෙනි ආකෘතිය තමයි ක්වොන්ටම් භෞතික විද්‍යාව. මේකින් කියවෙන්නේ නිරීක්ෂණය කරනවාද නැද්ද කියන එක මත නිරීක්ෂණය වෙනස් වෙනවා කියන එක. මේ වගේ තවත් වීඩියෝ එකකින් අපි ආයෙමත් හම්බෙමු. ඔයාලට පුළුවන් කුප්පියත් එක්ක එකතු වෙන්න. අපේ WhatsApp අංකයට මෙසේජ් එකක්